ආණ්ඩුව යලි පළාත් සභා මැතිවරණයක් ඇඳවා තිබෙනවා. මේ මැතිවරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ස්ථාවරය හා මේ මැතිවරණදී මේ රටේ ජනතාව අනුගමනය කළ යුතු ජනතාවට පැවරී තිබෙන කාර්යභාරය පිළිබඳව මාධ්‍ය හරහා මේ රටේ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් දැන් කැඳවා තිබෙන පළාත් සභා නැගෙනහිර පළාත් සභාවයි උතුරු මැද සහ බස්නාහිර පළාත් සභාවයි උතුරු මැද සහ සබරගමු පළාත් සභාවයි දැන් තිබෙන තත්ත්වය අනුව නැගෙනහිර පළාත් සභාව පවත්වන්න තිබුණේ ලබන අවුරුද්දේ මැයි මාසේ 10 වන දින වන විටයි. ඒ වගේම උතුරු මැද සහ සබරගමු පළාත් සභාව පැවැත්වීමට නියමිතව තිබුණේ එළඹෙන අවුරුද්දේ අගෝස්තු මාසයේ 23 වෙනිදා වන විටයි. නමුත් ආණ්ඩුව මේ සියලු පළාත් සභාවන් වෙනුවෙන් අවුරුද්දකට ආසන්න කාලයක් තව ඉතිරිව තිබියදී තමයි මේ පළාත් සභා මැතිවරණ කැඳවලා තිබෙන්නේ. ඒතර මීට පෙරත් මෙම උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණ පැවැත්වුවේ નિયમિત කාල පරිච්ඡේදයට අවුරුදු 1කමාරකට පෙර. උදාහරණයකට ගත්තොත් උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණය 2004 ජූලි මාසේ 10 වෙනි දින තමයි පැවැත්වුවේ. එය નિયમિત පරිදි යලි පැවැත්වීමට නියමිතව තිබුණේ 2009 ජූලි මාසේ 10 වෙනි දින. හැබැයි එසේ තිබුණාට ආණ්ඩුව 2008 අගෝස්තු මාසේ 23 වෙනිදා මේ සුපුරුදු අවුරුද්දක කාලය ඉවත් කොට දමා මේ මැතිවරණ පවත්වලා තිබෙනවා. එදා එම මැතිවරණවල අරමුණ වුණේ මොකක්ද? 2008 අගෝස්තු මාසයේ 23 වෙනිදාකින් උතුරු මැද සහ නැගෙනහිර පළාත් සභාව මැතිවරණ පටන්ගෙන ඊට පෙර 2008 මැයි මාසේ 10 වෙනිදා නැගෙනහිර පළාත් සභාව පටන්ගෙන මේ දියත් කරන ලද මැතිවරණ සිටියම අවසන් කරේ ජනාධිපතිවරණය සහ මහා මැතිවරණ පැවැත්වීමෙන් පසුවයි. පස්සෙත් පොඩි ඡන්ද ටිකක් තිබ්බ පළාත් පාලන ඡන්ද. හැබැයි ආණ්ඩුවේ මෙම මැතිවරණ බල ව්‍යාපෘතිය 2008 මැයි මාසේ 10 වෙනිදා නැගෙනහිර පළාත් සභාවෙන් පටන් අරගෙන 2010 අගෝස්තු මාසයේ අප්‍රේල් මාසයේ 8 වෙනිදා මහා මැතිවරණ පවත්වලා අවසන් කරා. දැනුත් මේ ආණ්ඩුව සූදානම් වී තිබෙන්නේ එම මැතිවරණ සිටියම එළන්නයි. මෙම අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ පමණ වන විට මෙම පළාත් සභා මැතිවරණ පවත්වලා ආරම්භ කරන මේ මැතිවරණ සිටියම අවසන් කරන්නේ 2015 මැද භාගයේ වෙනකොට මහා මැතිවරණය පවත්වා. එතෙක් මෙම පළාත් සභා මැතිවරණ කඩෙන් කඩ අනතුරුව ජනාධිපතිවරණය අනතුරුව මහා මැතිවරණය පවත්වා මේ මැතිවරණ සිටීමේ බල ව්‍යාපෘති දියත් කිරීමේ ප්‍රයත්නය තමයි මේ සූදානම් කරලා තිබෙන්නේ. ඒ නිසා මේ කිසිසේත්ම මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකදීම සඳහා කරන ප්‍රයත්නයක් හෝ මේ රටේ නිදහස් මැතිවරණ පවත්වා ජනමතය විමසා බැලීමට දරන ප්‍රයත්නයක් නොවේ. මේ මුළුමනින්ම ආණ්ඩුවේ දීර්ඝ කාලීන බලය දැහැ ගැනීමේ තක්කඩි හිතුවක්කාරී වුවමනාව තමයි මේ ඉන්දියාත් වෙමින් තිබෙන්නේ. දැන් සැබවින්ම ජනතාවගේ ගැටලු බවට පත් වී තිබුණේ මොනවාද? විශේෂම උතුරු මැද පළාතේ ගොවි ජනතාවගේ ගැටලු බවට පත් වී තිබුණේ තමගේ කුෂ්කර්මාන්තේ පවත්වාගෙන යාම සඳහා ජලය, තමන් නිෂ්පාදනය කරන නිෂ්පාදනයන් සඳහා සාධාරණ මිල, එම පළාත්වල ඉගෙනගෙන ඉන්න දුවදරුවන්ට අධ්‍යාපනය, තමන්ගේ පාසල් වලට පහසුකම්, රෝහල් වලට පහසුකම්, අනවරත වකුගඩු රෝගයකට මුහුණ දී තිබෙන ඒ ජනතාවගේ වකුගඩු රෝගයට හේතු සාධක මේ කරුණු තමයි අත්‍යවශ්‍ය කරුණු බවට එම පළාතේ ජීවත් වුණු ගොවි ජනතාවගේ වමනාව බවට පත් වෙලා තිබුණා. ඒ වගේම සබරගමු පළාතේ නැගෙනහිර පළාතේ පොදු ජනයාගේ වමනාවන් නේවා. හැබැයි පොදු ජනතාවගේ වමනාවන් එසේ තිබියදී
ජනතාව අඩු මිලට බඩු ඉල්ලනකොට, දුවදරුවන්ට රස්ස ඉල්ලනකොට, පාසල් වලට පහසුකම් ඉල්ලනකොට, රෝහල් වලට බෙහෙත් ඉල්ලනකොට, කුඹුරට වතුර ඉල්ලනකොට, කුසකර්මාන්තයට නිසුමිලක් ඉල්ලනකොට ආණ්ඩුව දෙන්නේ ඡන්ද. ඒ නිසා දැන් හරි පැහැදිලි මේවා කිසිසේත්ම ජනතාවගේ වමනාවන් හෝ ජනතාවගේ අවශ්‍යතාවයන් සැපිරීම වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග නොවේ. මේ මුළුමනින්ම රාජපක්ෂ පාලනය රාජපක්ෂ බල ව්‍යාපෘතියත් වෙනුවෙන් කැඳවා තිබෙන මැතිවරණ තමයි මේ කැඳවා තිබෙන්නේ. ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ හරි පැහැදිලි මේ දියත් කරන්න හදන කුමන්ත්‍රණකාරී බල ව්‍යාපෘතියේ න්‍යාය පත්‍රය. ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදී අහිමි කිරීම වෙනුවෙන් විශාල විරෝධයක් ජනතාවගෙන් ගොඩනැගෙමින් තිබෙනවා. මා ආර්ථික කඩාවැටීමකට ලක් කරලා සෝදාපාලුවකට ලක් කරලා රැකියා අහිමි වීම, බඩු මිල ඉහළ යාම, අතේ මුදල් සංසරණය අඩුවීම, මූල්‍ය පද්ධතියේ විශාල හිරවීමකට ලක් වී තිබීම ආදී කරුණු හේතු කොටගෙන ආර්ථික පීඩාවට එරෙහිව ජනතාවගේ විශාල විරෝධයක් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවේ මැතිවරු, ඇමතිවරු, ජනාධිපතිවරයාගේ පවුල මේ රටේ මහජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරමින්, හොරකම් කරමින් මේ යන නාස්තිකාර දූෂිත පාලන ක්‍රමයට එරෙහිව ජනතාවගේ විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා. දැන් ආණ්ඩුව උත්සාහ කරන්නේ මොකක්ද මේ? ක්‍රමානුකූලව ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන ජනතා විරෝධය, ජනතා මතයන්, ජනතා සටන්, ජනතා අරගල එක තැනකට කේන්ද්‍රගත වෙන්න ඉඩ නොදී කුඩා ඡන්දයක් අතාරන එක තමයි මේ සැලැස්ම. ජනතාවගේ සීල විරෝධයක් එක මධ්‍යස්ථානයකට ගොනු වෙලා එය ආණ්ඩුව පළවැය හැරීම දක්වා වූ ජනතා බලවේගයක් ඇටියට වර්ධනය වීම, මැඩපවත්වීම, දුර්වල කිරීම, දුර්මුඛ කිරීම සඳහා තමයි මෙම මැතිවරණය කැඳවා තිබෙන්නේ. ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ වර්ධනය වීමෙන් තිබෙන ආණ්ඩු විරෝධය පළාත් සභා කීපයක මැතිවරණ පවත්වලා රාජ්‍ය බල මුළු මනින්ම එම පළාත් සභා සඳහා යොදවලා ජනාධිපතිවරයා ගොස් එම පළාත් සභාවල දන්සැල් විවෘත කොට එම පළාත්වල ඉන්න මහ ඇමතිවරු තමන්ගේ නිවස්නේ මහජනයාගේ මුදල් වලින් දන්සැල් විවෘත කොට ආණ්ඩුවේ සියලු මුදල්, වාහන, සම්පත් සියල්ලම පළාත් වලට යොදවමින් ජනතාවගේ මතය විකෘති කරන්න. අනෙක් පැත්තෙන් පොලිසිය මැර කණ්ඩායම් යොදා ගනිමින් ජනතා මතය විකෘති කරන්න. එනිසා මේ ආණ්ඩුව ලෑස්ති වී තිබෙන්නේ එම පළාත් තුළ ජනතාවගේ සැබෑ මතය නිරීක්ෂණය කරන්න නෙවෙයි, බලා ගන්න නෙවෙයි. මේ ආණ්ඩුවේ ප්‍රයත්න බවට පත් වී තිබෙන්නේ එම ජනතාවගේ සැබෑ මතය තමන්ගේ බලයෙන්, තමන්ගේ මැර බලයෙන්, තමන් සතු තිබෙන ආණ්ඩු බලයෙන්, තමන් සතු තිබෙන පොලිසිය, තමන් සතු තිබෙන අනිකුත් මැර කණ්ඩායම් මුළුමනින්ම උපයෝගී කරගෙන මේ වර්ධනය වෙමින් තිබෙන ආණ්ඩු විරෝධී සැබෑ මතය යටපත් කිරීමේ වමනාවක් හැටියට තමයි මේ මැතිවරණය කැඳවලා තිබෙන්නේ. ඒ හරි පැහැදිලි දැනුත් සිද්ධ වෙමින් තිබෙන දේවල් අනුව මේ වන විට උතුරු පළාතේ, උතුරු මැද පළාතේ ගොවි ජනතාව මුහුණ දී තිබෙන ගැටලු වලට සැබෑ විසඳුම් හොයන වෙනුවට ගොවි සංගම් වලට රුපියල් ලක්ෂයක් දෙන්න පටන් ගන්න තිබෙනවා. වතුර මෝටර දහස් ගණන් ඇවිල්ලා ගොඩ බාලා තියෙනවා ගෙවල් වලට බෙදන්න. හැබැයි ළිඳේ වතුර නැහැ. වැවේ වතුර නැහැ. හැබැයි බෙදන්න හදනවා වතුර මෝටර. ඒ වගේම ඒ ජනතාව පත් වී තිබෙන පීඩාවන් විවිධ සන්තෝෂම්, විවිධ තෑගි භෝග ලබා දීම හරහා, විවිධ භාණ්ඩ බෙදා දීම හරහා මෙම සැබෑ ජනමතය විකෘති කිරීම සඳහා දරන ප්‍රයත්නයක් මේ තිබෙන්නේ. එනිසා ආණ්ඩුවට සැබවින්ම මේ රටේ ජනතාවගේ මතය සැබවින්ම විමසිය හැකි නම් අඩුම තරමේ පළාත් සභා මැතිවරණ සියල්ල එකට පවත්වන්න. එතකොට ජනාධිපතිවරයාට දිස්ත්‍රික් 20ම තමන්ගේ දන්සැල් විවෘත කරන්න වෙනවා. එතකොට එක දිස්ත්‍රික්කයකට යොදන දන්සැල් බර ප්‍රමාණයවත් අඩු වෙනවා. ආණ්ඩුවේ සම්පත් මුළු රටේම ව්‍යාප්ත කරන්න වෙනවා. එතකොට මේ එක තැනක් කේන්ද්‍ර කරගෙන ආණ්ඩුවේ සම්පත්
මහා ඝනත්වය සහිතව මුදා හැරීම අඩු වෙනවා. එක විට රට පුරාම තමගේ මැර කණ්ඩායම යොදවන්න වෙනවා. එතකොට එක් පළාතක් කේන්ද්‍ර කරගෙන මැර කණ්ඩායම් වල තියෙන පීඩනයට වඩා ඒ පීඩනය අඩු වෙනවා. එක විට ඇමතිවරුන්ට රට පුරා දුවන්න වෙනවා. එතකොට පළාතක් කේන්ද්‍ර කරගෙන මුළු ඇමති රොත්තම බාල කරන මේ විගඩම්කාරී දේශපාලනය යම් ප්‍රමාණයකින් වමු වෙනවා. නිසා ආණ්ඩුවට අපි අභියෝග කරන්න පුළුවන් නම් සැබවින්ම අවශ්‍යතාවය තිබෙන්නේ මේ රටේ ජනතාවගේ ජනමතය විමසන්න නම් සැබවින්ම අවශ්‍යතාවය තිබෙන ජනතාවගේ සැබෑ ජනමතයේ පිළිබිඹුවක් ලබා ගන්න. අඩුම තරමින් යම් ඒත් අපි කියන්නේ මුළුමනින්ම කියලා යම් සාධාරණ මත විමසුමක් ලක් කළ හැකි වන්නේ රට පුරා එක විට මැතිවරණ පැවැත්වීම පමණයි. නමුත් ආණ්ඩුව සූදානම් වී තිබෙන්නේ රට පුරා එක විට මැතිවරණ පවත්වන වෙනුවට පළාත් සභා කීපයක් කේන්ද්‍ර කරගෙන ආණ්ඩු බලය, ආණ්ඩුවේ සම්පත්, භාණ්ඩ බෙදා දීම, දන්සැල්, මැරයින්, පොලිසිය සියල්ල එක තැනකට කේන්ද්‍ර කඳවලා යොදවලා මේ ජනතාවගේ සැබෑ මතය යටපත් කිරීමේ නින්දාසාගත, ලැජ්ජාසාගත ක්‍රියාමාර්ගය තමයි මේ ආණ්ඩුව නිරත වෙලා තිබෙන්නේ. අපේ රටේ එක් යුගයක් තිබුණා මැතිවරණ ජනතාවගේ සැබෑ මතය පිළිබිඹෙන යුගයක්. හැබැයි වර්තමාන ඡන්ද කියලා කියන්නේ ජනතාවගේ සැබෑ මතය පිළිබිඹෙන එකක් නෙමෙයි. වර්තමාන ඡන්ද කියලා කියන්නේ ජනතාවගේ සැබෑ මතය විකෘති කරන මැතිවරණ ව්‍යාපාරයෙන් තමයි දැන් ඡන්ද බවට පත් වෙලා තිබෙන්නේ. එනිසා දැන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙන මිනිස්සු මේ රටේ ප්‍රගතිශීලී ජන බලවේගය මේ ආණ්ඩුව ගෙනෙන මර්ධනකාරී දූෂිත පීඩාකාරී පාලනයට එරෙහිව යම් හඬක් මතු කරගත යුතුයි. එනිසා ආණ්ඩුව කැඳවලා තිබෙන මේ තමන්ගේ බල ව්‍යාපෘතියේ පළවෙනි පියවර ලෙස කැඳවලා තිබෙන මේ පළාත් සභා මැතිවරණය ආණ්ඩුවට පාරාවලල්ලක් කිරීමේ දිශාවට මේ මැතිවරණ ක්‍රියාදාමය ඇරවිය යුතුයි. ජනතා විමුක්ති පෙරමුණේ වෙනුවෙන් මේ මැතිවරණ ක්‍රියාදාමයට තාම ශක්ති සම්පන්න මුහුණ දෙනවා. ඒ වගේ මේ සඳහා අපේ ශක්තිමත් අපේක්ෂ කණ්ඩායම ඉදිරිපත් කිරීම, ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයෙන් ගෙන යාම, ඒ වගේම හුදු ආණ්ඩු පරිවර්තනයක් නොවේ, හුදු මහත්වරුන්ගේ වෙනස්කමක් නොවේ, මේට වඩා අවශ්‍ය පුළුල් සමාජ පරිවර්තනයක් අවශ්‍යයි කියන කතිකාවත එම ජනතාවත් එක්ක අපි ආරම්භ කරන්න ලෑස්ති. නිසා මේ රටේ ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදය ගෙන ජනතාවගෙන් අපි ඉල්ලා හිටින්නේ ආණ්ඩුව මේ අතීතයේ අතිශය දුෂ්ට චේතනාවෙන් තක්කඩි වමනාවක් වෙනුවෙන් ගෙන මේ මැතිවරණ වෙනුවෙන් ඒ තක්කඩි වමනාව දුෂ්ට චේතනාව ඉටු කර ගැනීමට ඉඩ නොදී මේ ආණ්ඩුවට පාරාවලල්ලක් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුවට ආපසු හරින ප්‍රහාරයක් බවට පත් කර ගැනීම වෙනුවෙන් මෙම මැතිවරණ ව්‍යාපාරය උපයෝගී කරගත යුතුයි. ආණ්ඩුව හැමදාමත් උත්සාහ කරේ වර්ධනය වෙමින් තිබෙන ජනතා ව්‍යාපාරය, වර්ධනය වෙමින් තිබෙන ජනතා විරෝධතාවය කුඩා ඡන්ද තියලා යටපත් කිරීමේ වමනාව තමයි ආණ්ඩුවට හැමදාමත් තිබුණේ. ඒ වමනාව අනුව තමයි මේ මැතිවරණ කැඳවලා තිබෙන්නේ. එනිසා මේ වමනාව කිසිසේත්ම ඉටු කරගන්න ඉඩකඩ ලබා නොදී මෙම දුෂ්ට බලවමනාව ආපසු හැරවිය යුතුයි. ඔබ දන්නවා දැම්මම බලන්න මෙතන සබරගම පළාත් සභාවේ සබරගම පළාත් සභා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කම්කරු වශයෙන් අනියම් පදනමින් බදවා ගැනීම. දැන් පළාත් සභාව විසිරුවා හරින්නේ කවද්ද? 27 වෙනිදා මධ්‍යම රාත්‍රියේ. හැබැයි පත්වීම් දෙනවා කවද්ද? සබරගම පළාත් සභාවේ ආණ්ඩුකාර ලේකම්ගේ අංක දරන 2012 6/25 දිනත ලිපියට අනුව එන 6/25 වෙනිදා තමයි ආණ්ඩුකාරවරයා ලිපියක් එවන්නේ. සබරගම පළාත් සභාවේ ගරු ආණ්ඩුකාරතුමා විසින් දී ඇති අනුමැතිය මත 2012 6/25 වෙනිදා ක්‍රියාත්මක වන පරිදි සබරගම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය කම්කරු තනතුරට අනියම් පදනමින් පත් කරන ලද බව සතුටින් දැනුම් දෙමු. දැන් විසිරුවා හරින දින දෙකකට පෙර මොකද කරලා තිබෙන්නේ? මේ පළාත් සභාව උපයෝග කරගෙන අනියම් කම්කරු තනතුරු ලබා දෙන්න උත්සාහ කරමින් තිබෙනවා. ඉතින් මේ තමයි ආණ්ඩුව තමන් සතුව තිබෙන ආණ්ඩු බලය
තමන් සතුව තිබෙන පළාත් සභා ප්‍රාදේශ සභා මහා ආණ්ඩුවේ ජනාධිපති ධූරයේ බලය මෙම මැතිවරණයේ ජනතාවගේ මතය විකෘති කිරීම සඳහා දරන උත්සාහයන් තමයි මේ දැන්මම පිළිඹු කරමින් තිබෙන්නේ. තාම නාම යෝජනාවක් කැඳවලා නැහැ. හැබැයි එන්න පටන් අරන් තියෙනවා ආණ්ඩුව මෙම මැතිවරණය කරන්න ලෑස්ති වෙන්නේ කවර පදනමක්ද කවර සූදානම්ද කියන එක බව දැන් හොඳින් පෙන්වුම් කරමින් තිබෙනවා. මොන ආකාරද ලෑස්ති වෙන්නේ කියලා දැන් හොඳින් පෙන්වුම් කරමින් තිබෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා හිටින්නේ මේ දුෂ්ට තක්කඩි වමනාවට අහු වෙන්න දෙන්න එපා. මෙය ඉදිරියදා Tamanට ලැබෙන නියන් සානාධාරය හෝ නැවත රැකියා බලාපොරොත්තු හෝ නැවත ෆෝම් කොළ පිරවීම හෝ නැවත නිවාස ණය කොළ පිරවීම හෝ ඒවට නොරැවටෙයි. ඒවට රැවටෙන්නේ නැතුව මේ රටේ සැබෑ සමාජ පරිවර්තනයක් වෙනුවෙන් මෙවර මැතිවරණේ උපයෝගී කරගත යුතුයි. ඒ සඳහා උපයෝගී කරගන්න කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටින්න කැමතියි. අප ඉන්නේ අපේ රටේ ජාතික ප්‍රශ්න විසඳීම සඳහා කිසිසේත්ම මෙම පළාත් සභාව උපයෝගී වෙලා නැහැ. ඒ ආද හොඳින් පැහැදිලි එක් එක් ආණ්ඩුවල තමන්ගේ බල ව්‍යාපෘතිය පරීක්ෂාවට භාජනය කිරීම සඳහා තිබෙන ආයතන බවට මේවා පත් වෙලා තිබෙනවා. ඒ නිසා උතුරේ පළාත් සභා මැතිවරණ පැවැත්වීම හරහා උතුරේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හෝ උතුරේ ජනතාවගේ ගැටලු වලට විසඳුමක් ලැබෙවි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. හැබැයි ආණ්ඩුව හිතනවා නම් දැන් ජනතාවගේ මතය පරීක්ෂා කිරීම අවශ්‍යයි කියලා. හැබැයි අවශ්‍යතා ලේඛනයේ උඩින්ම තියෙන්න ඕන මොකද්ද? උතුර. ඒක අපි කියන්නේ. මොකද ආණ්ඩුවනේ දැන් ඡන්දවලට සූදානම් වෙලා තිබෙන්නේ. ඒකට නැගෙනහිර පළාත් සභාවට තව මාස 9කට වැඩි කාලයක් තිබෙනවා. උතුරු මැද සබරගම් පළාත් සභාව සඳහා තව අවුරුද්දකට වඩා වැඩි කාලයක් තිබෙනවා. එසේනම් මෙතෙක් නොතියා තිබෙන උතුරු මැතිවරණය තමයි ඒ අනුව උඩට එන්න ඕන. නමුත් ආණ්ඩුව එක යටට දාලා තිබෙන්නේ තමන්ගේ බල ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා උතුර සුදුසු තැනක් නොවන නිසා. ඒනුත් පෙන්වුම් කරන්නේ මොකද්ද? මේ මැතිවරණ කැඳවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නෙවෙයි. මේ මැතිවරණ කැඳවන්නේ ජනතාව මුහුණ දීපින ගැටලු වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන්. තමන්ගේ බල ව්‍යාපෘතිය වෙනුවෙන් නොවේ නම් මේ මැතිවරණ කැඳවන්නේ ප්‍රමුඛතාවය උඩට එන්න ඕන උතුර. ඒකයි අපේ අදහස. අපේ ගම්වල කියමනක් තියෙනවා නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටේකුත් තව ටිකක් ඕන කියලා. ඉතින් එහි වාගේ නොකරන ඡන්දයකට කරන්න සූදානම් නැති ඡන්දයකට අවශ්‍ය වෙන කරුණු ඕනතරම් ඉදිරිපත් කරන්න පුළුවන්. එවැනි කරුණු දැක්වීමක් තමයි ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරමින් තිබෙන්නේ. ඒ කිසිසේත් ප්‍රසාදාන කරුණු දැක්වීමක් නොවේ. විශේෂයෙන්ම අපි ආයතනයන් 3 සඳහාම ඒ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ඒ දිස්ත්‍රික්කයන්ගේ කණ්ඩායම් නායකත්වයේ දරන ප්‍රධාන සමාජිකයෝ ගණනාවක් ඉදිරිපත් කරන්න නියමිතව තිබෙනවා. අප දකින්නේ ඒ ජනතාවගේ සැබෑ මතය පරීක්ෂා කිරීමට සඳහා සත් චේතනාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පවත්වන මැතිවරණයක් තමයි අපිට සුබවාදී ලෙස දකින්න ඕනකම තිබෙන්නේ. හැබැයි රාජපක්ෂ පාලනයේ තියෙන දුෂ්ට උවමනාව. ඒ දුෂ්ට උවමනාව තමයි මේ වර්ධනය වෙමින් තිබෙන ආණ්ඩු විරෝධී ජනතාවගේ ගැටලු මුළුමනින්ම බලහත්කාරීත්වය මත යටකොට ඒ විකෘති කොට පෙන්වීම සඳහා දරන ප්‍රයත්නයක් තමයි මේ තිබෙන්නේ. ඒ නිසා තමයි අපි කියන අවම වශයෙන් එවැනි සැබෑ පරීක්ෂීමකට ලක්වීමට අවශ්‍ය නම් මේ රටේ ජනතාවගේ මතය එක විට පළාත් සභාව තියන්න. ඒතර අවම වශයෙන් හෝ එවැනි පරීක්ෂීමකට ලක් කරගන්න පුළුවන්. ඒ නිසා මේ ඇවිල්ලා තිබෙන එවැනි පරීක්ෂමක් නෙවෙයි. මේ ඇවිල්ලා තියෙන බලහත්කාරයෙන්, තාඩනයෙන්, පීඩනයෙන්
මාධ්‍ය බලයෙන්, රාජ්‍ය බලයෙන්, මැර බලයෙන්, පොලිස් බලයෙන් මේ සියල්ලකින්ම ඒ ජනතාවගේ මත යටපත් කිරීම සඳහා දරන ප්‍රයත්නයක් මේ තිබෙන්නේ. දේශපාලන ව්‍යාපාරයට අපිට වගකීමක් තිබෙනේ ප්‍රයත්නට වරගල කරන්න. ඒ දුෂ්ට ප්‍රයත්න පරාජයටපත් කරන්න. මාධ්‍ය වේදිකෙන් හිටියට ඔබටත් තියෙන මේ ප්‍රයත්න පරාජයටපත් කිරීම වෙනුවෙන් ඔබේ පෑන ඔබේ යන්න අවදි කරන්න. ඒ වෙනුවෙන් අපි සූදානම්. එනිසා එය හැම අඳුරු වලාවකම රිදි රේඛාවක් තියෙනවා වගේ මේ දුෂ්ට අඳුරු ප්‍රයත්නය තුල අපි හඳුනා ගන්න රිදි ප්‍රයත්න තමයි මෙය ආණ්ඩුවට පාරාවලල්ලක් බවට පත් කිරීම සඳහා මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙවිට. එසේ වුවොත් තමයි මෙය ජනතාවට සාධාරණ සහ ජනතාවට අවශ්‍යතා නියෝජනය කරමින් මේ දේශපාලන පරිවර්තනයත් පත් කරගත හැකි වන්නේ. ආණ්ඩුව කල්පනා කරන්නේ එහෙම තමයි. ආණ්ඩුව කල්පනා කරන්නේ මම කලින් කිව් පරිදිම මේ ජනතා විරෝධයන් එක තැනකට ඒකරාශී කරලා මහා බලයක් බවට පරිවර්තනය වෙලා නැහැ. ඒ පරිවර්තනය වීමට පෙර තමයි මේ ඡන්ද තියන්න හදන්නේ. ඒක හරි පහදලි ඔබ කියන එක. පරිවර්තන වීමට පෙර තමයි මේ ඡන්ද තියන්න හදන්නේ. හැබැයි දේශපාලන ව්‍යාපාරයට අපිට වගකීමක් තිබෙනවා. ආණ්ඩුවේ ඒ උවමනාව පරාජයටපත් කිරීම සඳහා ජනතාව ඒකරාශී කරමින් ජනතාවට ප්‍රබල මතයක් ගොඩනගමින් ආණ්ඩුවට එරෙහි ප්‍රබල ජනතා සංවිධාන ගොඩනගමින් ඒකට පෙළ ගැස්වීම අපේ කාර්යභාරය. ඒතර අපි ඒ සඳහා අපේ පක්ෂ පැත්තෙන් අපේ සංවිධාන ක්ෂේත්‍රයේ අපේ උද්ඝෝෂණ ක්ෂේත්‍රයේ සඳහා අපි විශාල මැදිහත් වීමක් කරමින් තිබෙනවා. ඒ වගේම තමයි අපි අත්තරින්න හොඳ නැහැ. මෙතන තවත් වගකීමක් තිබෙනවා. කාටද? මේ රටේ ජනතාවටත් වගකීමක් තිබෙනවා. යමක් දේශපාලන ව්‍යාපාර විසින් කර දේවි යයි කියලා බලාපොරොත්තු වෙමින් ඉන්න එක වැරදි. බඩු මිල වැඩි වෙනවා. JVP එකයි මදි නේද කියලා අපෙන් අහනවා සමහර අවස්ථාවල. හොරකම් වංචා දූෂණ වෙනවා. මේකට වඩා හඬක් ඕන නේද කියලා අහන අවස්ථා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි දේශපාලන ව්‍යාපාරයකටත් ඒ ප්‍රබල හඬක් බවට පත්විය හැකි. ඒ මහා දැවැන්ත ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්විය හැකි. ඒ සඳහා ජනතාවගේ සහභාගීත්වයත් අත්‍යවශ්‍යයි. ඒ නිසා ජනතාවට අපි කියන්නේ ඔවුන් නරඹන්නන් බවට පත් නොවි. ඔවුන් අනේකායේ කාර්ය කර දෙයයි බලා සිටීමකින් තොරව ඔවුනුත් එම ක්‍රියාමාර්ග සඳහා මැදිහත් විය යුතුයි. ඒ නිසා එවැනි ඒකාබද්ධ සංකල්පයකින් තමයි මේ පරාජයපත් කළ හැකි වන්නේ. ඊළඟ තමයි කෙහෙලිය කියන ප්‍රකාශ ඔවුන්ට වාසී ඔවුන්ට හොඳම වෙලාව මේ එහෙමනම් අපි කියන්නේ එකපාර තියන්නකෝ. ස්වාධීන පොලිස් කොමිසම සභාව හදන්නකෝ. තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කරලා දෙන්නකෝ. මාධ්‍ය වේදිකෙන්ට තරජන ගර්ජන කිරීම නතර කරන්නකෝ. දේශපාලන ව්‍යාපාර වලට කඩාපැල්ල වෙඩි තියෙන එක නතර කරන්නකෝ. අහඬුවේ සම්පත් දීපල පාවිච්චි කරන එක නතර කරන්නකෝ. නතර කරලා අපි කියනවා කෙහෙලියට ඡන්දෙ තියමු කියලා බලන්න. හැබැයි කෙහෙලියලා ඔය කියන වාසිදායක තත්ත්වය හදලා තියෙන්නේ එහෙම නෙමෙයි. ඒ වාසිදායක තත්ත්වය හදලා තියෙන්නේ මාධ්‍ය මර්ධනය කරලා දේශපාලන ව්‍යාපාර වලට වෙඩි තියලා වෙබ්සයිට් තහනම් කරලා වෙබ් අඩවි තහනම් කරලා බඩු බෙදලා දන්සල් ඇරලා මැරයෝ යොදලා මැතිවරණ කොමිසම් අකුලලා තොරතුරු ගැනීම පනතට ඉඩ නොදී මේ වගේ කරන්න පුළුවන් කඩප්පුලිකම් ඔක්කොම කරලා තමයි කෙහෙලියට වාසි තියනවා කියලා කියන්නේ. ඒක මොන වාසියක්ද? ඒක ප්‍රජාතන්ත්‍රවාදී ලෙස වාසියක් නෙවෙයි. බලහත්කාරයේ තිබෙන ප්‍රබලතාවයේ වාසිය විතරයි ආණ්ඩුවට තිබෙන්නේ. ඒ නිසා මහ පොළොවේ සැබෑ නිදහස් සාධාරණ මැතිවරණයන් තුල එවැනි වාසියක් කිසිසේත්ම කෙහෙලියලට නැහැ.
විශේෂයෙන්ම දිගින් දිගටම අපේ රටේ ජාතික ප්‍රශ්නයක් අපේ රටේ දේශපාලනයටත් ඉන්දියාව මැදිහත් වෙමින් තිබෙනවා. ඒ මැදිහත් වෙන්නේ අංකවරක්වත් සඳහා නොවේ. මේ වන විට අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් ඉන්දියාව විසින් දැහැගෙන තිබෙනවා. අපේ බයිසිකල් වෙළඳ පොලෙන් සිට 95කට වඩා වැඩියෙන් තිබෙන ඉන්දියාව සතු. අපේ ඖෂධ වෙළඳ පොලෙන් වැඩි පංගුවක් තිබෙන ඉන්දියාව සතු. අපේ රටේ මෝටර රථ වෙළඳ පොලෙන් වැඩි පංගුවක් තිබෙන ඉන්දියාව සතු. අපේ රටේ රෙදිපිලි කඩදාසි ඇතුළු වෙළඳ පොලෙන් වැඩි පංගුවක් තිබෙන ඉන්දියාව සතු. අපේ රටේ 3-5 ඇතුළු ධාන්‍ය වර්ග වෙළඳ පොලෙන් වැඩි පංගුවක් තිබෙන්නේ ඉන්දියාව සතු. ඒ නිසා ඉන්දියාව විසින් අපේ රට ආර්ථික වශයෙන් දැහැගෙන තිබෙනවා. අපේ රටේ ව්‍යාපෘති ගණනාවක් අද තිබෙන ඉන්දියාව සතු. කොළඹ සිට මාතර දුම්රිය මාර්ග නවීකරණය ඉන්දියාව සතු. ඕමන්තේ සිට කංකසන්තුරේ දක්වා දුම්රිය මාර්ග නඩ ව්‍යාපෘතිය ඉන්දියාව සතු. මෙදවච්චේ සිට තලයිමන්නාරම් දක්වා දුම්රිය ව්‍යාපෘතිය ඉන්දියාව සතු. පලාලි ගුවන්තොටුපළ අලුත් වැඩියාව ඉන්දියාව සතු. කංකසන්තුරේ වරාය අලුත් වැඩියාව ඉන්දියාව සතු. දොරේ අප්පා ක්‍රීඩාංගණය ඉන්දියාව සතු. තෙල් මන්නාරම් ද්‍රෝණියේ තෙල් ගවේෂණ කටයුතු ඉන්දියානු කායින් සමාගම සතු. පුළුමුඩේ කනිජ වැලියක දෙන්න සූදානම් කරලා තිබුණේ ඉන්දියානු බිරලා සමාගමට. බලශක්ති ක්ෂේත්‍රයේ තෙල් වෙළඳ පොලින් සිට 33% ඉන්දියානු IOC එක සතු. විදුලි බල ක්ෂේත්‍රයෙන් සැලකිතු පංගුවක් අත්පත් කර ගැනීම වෙනුවෙන් සාම්පූර් බලාගාරය. හරි පැහැදිලි. බලශක්ති ක්ෂේත්‍රයට, ආර්ථික ක්ෂේත්‍රයට, ව්‍යාපෘති ක්ෂේත්‍රයට ඉන්දියාව ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසා කවර හෝ රටක ආර්ථිකයක් තවත් කවර හෝ රටකින් ගිලගත්තට පසු ඒ ගිල ගන්නාල රට අපේක්ෂා කරන්නේ මොකද්ද? ඒ ගිල ගන්නාලද ආර්ථිකය පවත්වාගෙන යන්න ඕන, තවදුරටත් වර්ධනය කරන්න ඕන. ඒ නිසා ඉන්දියාවට අවශ්‍ය වී තිබෙන අපේ රටේ ආර්ථිකී ගිලගෙන තියෙන කොටස ආරක්ෂා කරගන්නත්, තව වැඩි කරගන්න. ඒ ආර්ථිකයේ යුවමනාව ඉටු කරගත හැකි වන්නේ ඊට සමාන්තර ගැළපෙන දේශපාලනයක් රට තුළ නිර්මාණය කරගත යුතු විතරයි. ඒ නිසා රටක ආර්ථික බලය දැහැගත්තට පස්සේ අනිවාර්යයෙන්ම වැදගත් ඒ රටේ දේශපාලන බලය. ඒ නිසා අද ඉන්දියාව මැදිහත් වෙන්නේ Tamanට ඕන ආකාරයට අපේ රටේ දේශපාලන හැසිරීම සඳහා වූ න්‍යාය පත්‍රයක් දියත් කරන්න. ඒ වෙනුවෙන් තමයි ඉන්දියානු ආරක්ෂක උපදේශක කඩිමුඩියෙන් ඇවිල්ලා රාජපක්ෂ පාලනයට උපදෙස් දීලා සහ නියෝග දීලා යන්නේ. රාජපක්ෂ පාලනය ජනතාව රවටනවා වගේම ඍජුව තමන්ගේ ප්‍රතිපත්ති සහ තමන්ගේ ස්ථාවරයන් ඒ රාජ්‍යන්විත ප්‍රකාශනපත් නොකොට කපටි නරියාගේ භූමිකාව රඟපෑමේ ප්‍රතිඵල ලෙස අද මොකද වෙලා තිබෙන්නේ? රාජපක්ෂ පාලනය ඉන්දියාව හමුවේ නිවට නියාලු පාලනයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා තමයි ආරක්ෂක ලේකම්වරයා කඩිමුඩිය ඇවිල්ලා ජනාධිපතිවරයා මුණ ගැසි ආපසු යන්නේ. අංකේන අඩුම තරමේ. පැය දෙකක් ඇතුළත සාකච්ඡාවක් ලබා දෙන්නේ කොහොමද ජනාධිපතිවරයා? සාමාන්‍ය මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සාකච්ඡාවක් කළොත් මාසයක් යනවා සාකච්ඡාවක් කරන ජනාධිපතිවරයෙක්. මේ රටේ වෘත්තීය සමිතිය අරගලය සාකච්ඡාවක් කළොත් මාස දෙකක් විතර යන ජනාධිපතිවරගෙන් සාකච්ඡාවක් කරන්න. මේ රටේ ඇමතිවරයෙකුට ජනාධිපතිවර හම්බෙන්න සති මාස ගණන් බලාගෙන ඉන්න ඕනලු කැබිනට් මණ්ඩලයේ දොර මුල්ලට වෙලා. එහු තත්වයක් ඇතුලේ මෙනන් එනකොටම හම්බ වෙලා පැයෙන් මෙනන් යන්නේ කොහොමද? ඒ තමයි රාජපක්ෂ පාලනයේ නිවට නියාලු ප්‍රතිපත්ති. ඒ නිසා අපි කියන්නේ ඉන්දියාව පිළිබඳ අපේ සෝදතාවය තිබෙන්න ඕන. ඕන අපේ අසල්වැසිය තිබෙන ප්‍රධාන රාජ්‍යය. අපි අතර රාජතාන්ත්‍රික ගනුදෙනු තිබෙන්න ඕන. ඉන්දියානු රජය සහ අපි අතර ගනුදෙනු පැවතිය යුත්තේ එකිනෙකාට ගෞරවය කරමින් සහ එකිනෙකාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින්. අපි ස්වාධීන සූර්ය රාජ්‍යයක් හැටියට අපිට තිබෙන නිසි ගෞරවය සහ ස්වාධීනත්වය. ඉන්දියාවට ස්වාධීන සූර්ය භාවයක් රාජ්‍යයක් හැටියට ඔවුන්ටත් තිබෙන ගරුත්වය සහ ස්වාධීනත්වය පිළිගනිමින් කරන අන්‍යෝන්‍ය එකිනෙකාට ගරු කරන රාජතාන්ත්‍රික භාවයක යොදා අපිට අවශ්‍යයි. හැබැයි අද මේ රාජතාන්ත්‍රික භාවය වෙනුවට අද අපේ රට නිවට නියාලු පාලකයන් හේතු කොටගෙන අද අපේ රටේ පාලනය බවට පත් වී තිබෙන මොකද්ද? ඉන්දියානු බලහත්කාරීත්වයේ අපේ රටේ පාලනය බවට පත් වී තිබෙනවා. ඒ නිසා මෙනන්ගේ ආගමනයෙන් පෙන්වු කරන්නේ ඉන්දියානු බලහත්කාරීත්වයේ තවත් එක් අවස්ථාවක් කියලා තමයි අප තේරුම් ගන්නේ.